අද අපි කතා කරන්න යන්නේ 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා කියන පාඩම. එතකොට මේක ඔයාලගේ O level වලදී මේ පාඩම ඔයාලගේ පළවෙනි පාඩම විතර දාලා තියෙන හේතුව තමයි ඔයාලා දැනගන්න ඕනි මොනවද ඔයාලා ගණිතයේදී පාවිච්චි වෙන සංඛ්‍යා වර්ග. සහ මොනවද ඒවට කියන නම් කියන එක මූලික දැනීමක් තියෙනවනේ ඔයාලා සංඛ්‍යා භාවිතා කරන්න කලින්. එතකොට ඔයාලා පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා පොඩිම කාලේ ඉගෙනගෙන තියෙනවා ඉලක්කම් එකතු කිරීම. 1 2 3 4 ඒ වගේ ඉලක්කම් එකතු කරන්න ඉගෙනගෙන තියෙනවා. ඒ ඉලක්කම් ගණන් කරන්න ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ ඒ වගේ ඉලක්කම් අඩු කරන්න, වැඩි කරන්න, බෙදන්න ඒ වගේ වල සුළු කිරීම වර්ග ටිකක් කරලා තියෙනවා. එතකොට ඔයාලා එහෙ පොඩි කාලේ ඉගෙන ගන්න ඉද්දි සංඛ්‍යාවලදී එක එක විදිහේ සංඛ්‍යාවල දැකලා ඇති. භාග සංඛ්‍යා තිබුණා, දශම සංඛ්‍යා තිබුණා, පූර්ණ සංඛ්‍යා තිබුණා. ඊට වර්ගමූල වගේ සංඛ්‍යාව. ඒත් ගොඩක් ඍණ සංඛ්‍යාව, ධන සංඛ්‍යාව මාර එක එක වර්ගයේ සංඛ්‍යාවල පාවිච්චි කරලා තියෙනවා. ඒත් අපි බලමු සංඛ්‍යා ටික ඔක්කොම ගත්තම මේ සංඛ්‍යා අපි කෑලි කෑලි වලට කඩා ගන්න තමයි අපි දැන් හදන්නේ. එතකොට සංඛ්‍යාවලදී මූලිකවම සංඛ්‍යා කියන එක අපි පටන් ගත්ත කාලේ ගත්තොත් මුලින්ම මිනිසුන්ට අවශ්‍යතාවය දුන්න මොනවා හරි දෙයක් ගණන් කරන්න අවශ්‍යතාවය විතරයි ඒගොල්ලන්ට තිබුණේ. මොකද ඒ දවස්වල එකතු කිරීම, වැඩි කිරීම, බෙදීම, සමීකරණ විසඳීම මේ වගේ දේවල් තිබුණේ නැහැ. සංඛ්‍යා පටන් ගත්ත මුල් කාලේ තිබුණේ මොකක් හරි ගණන් කරගන්න. ඒකම හරක් බලා ගන්න කෙනෙක් නම් හරක් සංඛ්‍යාව 10 දෙනෙක් කියවින්න හැමදාම ඒ 10 දෙනා ළඟ ඉන්න ඕනේ. ඒතර එයා දැනගන්න ඕනේ 10 දෙනෙක් හිටියද කියලා දැනගන්න මොකක් හරි ඉලක්කමක් ඕනේ යාට. ඒතර එයා ගණන් කරන 1 2 3 4 5 එහෙම ගණන් කරලා 10යි කියලා තේරුම් ගන්න. ඒ වගේ තමයි සංඛ්‍යාවල මූලිකම අදහස තිබුණේ. හැබැයි ටිකක් කල් යද්දී ඒගොල්ලන්ට මොකක් හරි සංඛ්‍යාවක් පටන් ගනිද්දී ඒකේ ආරම්භය දැනගන්න ඕනේ. ආරම්භය දැනගන්න සහ අපි 1 2 3 4 5 එහෙම ගණන් කරද්දී අපි හිතමු 27 කියලා ඉලක්කමක් ආවා කියලා. ඊට පස්සේ යාට ඕන 207 වගේ ඉලක්කමක් කියාගන්න. ඒතර ඒක මැද බිඳුව ඕන වෙනවනේ. අන්න එතකොට ඒ වගේ අවශ්‍යතාවයක් ආවට පස්සේ තමයි ඒගොල්ලෝ බිඳුව කියන එක පාවිච්චි කරගත්තේ. ඒක සාමාන්‍යයෙන් බිඳුව කියන එක හොයාගත්තා කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව 700 වෙනි දී වගේ තමයි බිඳුව කියන ඉලක්කම හොයාගත්තා කියලා කියන්නේ. එතකොට අපි ගණන් කරන්න පාවිච්චි කරන සංඛ්‍යා. ඒ කියන්නේ 1 2 3 4 ඔම ඉස්සරහට ගත්තොත් මෙන්න මේවට අපි කියනවා ගණන සංඛ්‍යා කියලා. ඒක වචනෙම තේරෙනවනේ. ගණන් කරන්න පාවිච්චි කරන සංඛ්‍යා තමයි ගණන සංඛ්‍යා කියලා ගන්න. ඊළඟට මේ ගණන සංඛ්‍යා වලටම බිඳුව දැම්මට පස්සේ මේ ගණන සංඛ්‍යා ටික එහෙම තියෙනවා. බිඳුව ආවට පස්සේ අපි ඒකට කියනවා ප්‍රකෘති සංඛ්‍යා කියලා. ප්‍රකෘති සංඛ්‍යා එහෙම නැත්නම් මේකට කියන්නේ natural numbers කියලා. ඒ නිසා සංකේත අපි පාවිච්චි කරන n මේකට සංකේතයක් විතරක් ගන්න මෙහෙම n ගේ උඩින් ඉරක් ගන්න. මෙන්න ඔක තමයි ප්‍රකෘති සංඛ්‍යාවල සංකේත වෙන්නේ. මේ n කියලා ඉන්නේ natural numbers කියන එකේ. natural numbers කියන එකෙන් තමයි n කියන එකේ. ඊළඟට ඔයාලා මේ ඉලක්කම් එකතු කරගෙන යද්දී එකතු කරන්නේ ගණන් කරගෙන යද්දී මේ සංඛ්‍යාවල් දැන් මේ පැත්තේ තියෙන්නේ මේ ධන ටික විතරනේ. එතකොට ධන විතරක් තියෙනවනේ අපිට පස්සේ මොකක් හරි සංඛ්‍යාව ගණන් කරගෙන යද්දී අඩු බව පෙන්වන මාර්ග දෙයක් ඕනේ. එතකොට මෙහෙම දෙයක් මූලිකවම මිනිස්සුන්ගේ ශිෂ්ටාචාරය පැවැත්ීගෙන එනකොට මිනිස්සු මූලිකවම අපි කරේ භාණ්ඩ හුවමාරුවක් විතරනේ. ඒත් මගේ ළඟ වට්ටක් ගෙඩි 10ක් තියෙනවා. තව එක්කෙනෙක් ළඟ අල ගෙඩි 20ක් තියෙනවා කියලා. ඒතර මම වට්ටක් ටිකක් යාට දෙනවා. මම අල ටිකක් මට ගන්න. එහෙනම් හුවමාරු ක්‍රමයක් නෙගියේ. එතකොට මම එයාට වට්ටක්ක ගෙඩි 5ක් දීලා
සාමාන්‍යයෙන් ගත්තේ අලගෙඩි 5ක් මාරු කර ගන්න එක එකට එක වගේ සාමාන්‍ය හුවමාරු ක්‍රමෙ ගියේ. ඒතර මම වට්ටක්ක 5ක් එයාට දෙනවා. එයා ළඟ අලගෙඩි 4යි තියෙන්නේ. ඒතර එයා මට දෙන්නේ අල 4. ඒතර එයා මට එකක් අඩුවෙන් දීලා තියෙන්නේ. ඒතර එයාට පුළුවන්කමක් තියෙන්න ඕනේ. එහෙනම් මම එකක් අඩුවෙන් දුන්නේ. නැත්නම් මම එකක් එයාට ණයයි. වගේ දෙයක් කියාගන්න මොකක් කර ක්‍රමයක් ඕනේනේ. ඒ කියන්නේ එයා මට අඩුවෙන් එකක් දුන්නා කියන එකේ තියෙන ඍණ එකක් කියන එකනේ. අන්න එතකොට තමයි මෙන්න මේ ඍණ සංඛ්‍යා කියන එක හටගත්ත කියලා කියන්නේ. හරි එතකොට මේ ඍණ සංඛ්‍යා ආවට පස්සේ මෙන්න මේකේ ඍණ අපිට තියෙන හිත මේ ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 මේකට ඉලක්කම් යනවා අනන්තයට යනකම් මේකට අනන්තයට යනකම් ඉලක්කම් තියෙනවා. හරි මෙන්න මේ කුලකයට අපි කියනවා නිකිල කියලා. නිකිල අපි සංකේත දක්වන්නේ මේ ඉස්සෙන් දකුරට උඩින් ඉරියල්ලක් ගන්න. හරි නිකිල. ඒතර නිකිල වල අයිති වෙන්නේ මොනවද? ඍණ සහ ධන පූර්ණ සංඛ්‍යා සහ බිංදු. ඍණ සංඛ්‍යාවල සහ ධන සංඛ්‍යාවල පූර්ණ සංඛ්‍යා වලට බිංදුව ආවට පස්සේ තමයි නිකිල කියලා ගන්න. ඊළඟට මේකේ ධන ටික විතරක් මම වෙන් කරලා ගත්තොත් මේකට මම කියනවා ධන නිකිල කියලා. ඒක සංකේතය නිකිල සංකේතය මේකේ ධන නිකිල නම් ඉසත් ධන කියලා දක්වනවා. එහෙනම් ඍණ ටික වෙනම ගත්තොත් ඒකට මම කියනවා ඍණ නිකිල කියලා. ඍණ නිකිල නම් සංකේතය වෙන්නේ ඉසත් ඍණ. හරි. ඔය ටික තමයි නිකිල වල තියෙන. ඊළඟට මේ නිකිල වලදීම බිංදුවත් එක්ක ධන නිකිල ගත්තොත් අපි ඒක දක්වනවා මෙන්න මේ විදිහට. බිංදුව සහ ධන නිකිල ගත්තොත් බිංදුවයි ඒ වගේම අනිත් නිකිල ටික මෙහෙම ඉස්සරහට තියෙනවා. ඒකට මම සංකේතයක් දක්වන ධන නිකිල වලට බිංදුවත් එකතුව. බිංදුවත් එක්ක තිබුණත් උන. එහෙනම් ඍණ නිකිලත් එක්ක බිංදුවත් අයිති නම් මම ඒක දක්වනවා ඍණ නිකිල සහ බිංදු. එතකොට තේරෙන්න ඇති මේ ප්‍රකෘති සංඛ්‍යාවල උපකුලකයක් තමයි නිකිල සංඛ්‍යා කියන්නේ. ප්‍රකෘති සංඛ්‍යා උපකරණ නිකිල වල උපකුලකයක් තමයි ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ. මොකද නිකිල ගත්තොත් නිකිල වල අපිට ඍණ ඉඳන් ධන ඔක්කොම ටික තියෙනවා. හැබැයි ප්‍රකෘති සංඛ්‍යා වල තියෙන ධන කොටස විතරයි. එහෙනම් නිකිල කියන කොටස මෙහෙම තියෙනවා නම් මේක ඇතුලේ තියෙන කැලලක් තමයි ප්‍රකෘති සංඛ්‍යා වෙන්නේ. හරි. එතකොට n කියන එක උපකුලකයක් වේ නිකිල වල. මේකේ සංකේත මතකයිනේ. මේ සංකේතයෙන් කියන්නේ උපකුලකයක් වේ කියන්නේ. උපකුලකයක් වේ. මොකද්ද මේක විතර එන්නේ? මේකේ උපකුලකයක් තමයි මේක. දැන් නිකිල වල උපකුලකයක් තමයි natural numbers එහෙම නැත්නම් ප්‍රකෘති සංඛ්‍යා ටික කියන්නේ. ඊළඟට අපි පාවිච්චි කරන්න සංඛ්‍යා ක්‍රමයක් ආවා. දැන් මේකද අපි ගත්තේ පූර්ණ සංඛ්‍යා ටික විතරයි. හැබැයි ඉගෙන ගන්න තියෙනවානේ දශම සංඛ්‍යා, භාග සංඛ්‍යා, ඒ වගේ ඒවා. එහෙනම් ඒවත් කොහෙද දැනකට මේක අයිති වෙන්නේ නැහැ. එහෙම බැලුවම අපිට දැන් ඉතිරි වෙලා තියෙනවා භාග සංඛ්‍යා සහ දශම සංඛ්‍යා, ඊට මූල සංඛ්‍යා, ඒ වගේ දේවල් ටිකක් තමයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ. එහෙනම් අපි බලමු ඒ ටික මොනවටද අයිති වෙන්නේ කියලා. අපිට ලියන්න පුළුවන් නම් මෙහෙම භාගයක් විදිහට ලියන්න පුළුවන් නම් p බෙදීම q විදිහට ලියන්න පුළුවන් නම් අපි මෙන්න මේවට කියනවා මේ ආකාරයට ලිවිය හැකි සංඛ්‍යා.
කියනවා පරිමේය සංඛ්‍යා කියලා. ඒ කියන්නේ භාගාකාරව ලියන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේකෙදි අපි අදහස් කරන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම 2කින් 1 8න් 3 ඊට පස්සේ පූර්ණ සංඛ්‍යා ටිකත් අපිට පරිමේය සංඛ්‍යා ගොඩටම දාන්න පුළුවන්. මොකද අපි 4 කියන එකම 4 කියන එකේ තියෙන 4 බෙදීම 1යි කියන එකනේ. 4 එකෙන් බෙදුවොත් 4 වෙන උත්තරේ එන්න 4 කියන එකත් පරිමේය සංඛ්‍යාවක් වෙනවා. ඒතර මේකෙදි පරිමේය සංඛ්‍යාවලදී ධන ඍණ දෙකම තියෙන්න පුළුවන්. ඒතර මේකෙදි ඍණ 3න් 1 ඍණ 7න් 4 ඕගේවත් පරිමේය සංඛ්‍යාව විදිහට ගන්න පුළුවන්. ඒතර ඍණ ධන කියන දෙකම තියෙනවා සහ භාගාකාරයට ලියන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ පරිමේය සංඛ්‍යාව අපි සංකේතයක් විදිහට දක්වනවා. මේ Q අකුරේ. Q අකුරේ තේරුම් ගන්න ඉතින් මෙහෙම ඉරක් අඳිනවා Q ගේ. එතකොට පරිමේය සංඛ්‍යා කියන එක ඇතුලේ පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා භාග සංඛ්‍යාවක් තියෙනවා. එහෙමනම් මේක Q ගේ උපකූලකයක් වෙනවා නිකිල. එහෙම නේද? මොකද නිකිල වල තිබුණේ පූර්ණ සංඛ්‍යා ටික විතරයි. පරිමේය සංඛ්‍යා වලට පූර්ණ සංඛ්‍යා ටිකක් තියෙනවා ඊට අමතරව භාග සංඛ්‍යා ටිකක් තියෙනවා. එහෙමනම් මේ පූර්ණ සංඛ්‍යා කොටස විතරක් ගත්ත මේක නිකිල. අනිත් ඔක්කොම ටික ගත්තා පස්සේ මේක පරිමේය සංඛ්‍යා වෙනවා. එහෙමනම් නිකිල සංඛ්‍යා කියන එක පරිමේය සංඛ්‍යාවල උපකූලකයක් වෙනවා. ඒත් මේකෙදි ඍණ ධන අපි වෙන වෙනම ගත්තොත් ධන පරිමේය සංඛ්‍යා මේ විදිහටත් ඍණ පරිමේය සංඛ්‍යා මේ විදිහටත් බිඳුවත් එක්ක ධන පරිමේය සංඛ්‍යා ගත්තොත් අර නිකිල වල විදිහට මේ විදිහට ඍණ පරිමේය සංඛ්‍යාවත් එක්ක බිඳුව ගත්තොත් මේ විදිහට අපි දක්වනවා. දැන් අපි සංඛ්‍යාවල අන්තිම කොටසට ඇවිල්ලා තියෙන්නේ. මේ සංඛ්‍යාව අපිට තව මාගෑරුණු කොටසක් තියෙනවා. මොකද්ද? දැන් භාග විදිහට ලියන්න පුළුවන් ඒවානේ පරිමේය කියලා ගත්තා. එහෙනම් භාග විදිහට අපිට ලියන්න බැරි ඒවා තියෙනවනේ. මොනවද අපිට බැරි ඒවා තියෙන්නේ? භාග විදිහට ලියන්න බැරි සංඛ්‍යා මොනවද තියෙන්නේ? භාගාකාරයට ලියන්න බැරි ඒවා. P බෙදීම Q ආකාරයට ලිවිය නොහැකි සංඛ්‍යා. ඒවට අපි කියනවා අපරිමේය සංඛ්‍යා කියලා. ලියන්න පුළුවන් එක පරිමේය සංඛ්‍යා, එහෙම ලියන්න බැරි එක අපරිමේය සංඛ්‍යා. ඒතර මොනවද අපරිමේය සංඛ්‍යා කියන්නේ? P බෙදීම කිව්වොත් ඒක භාගාකාරයට ලියන්න බැරි එක. උදාහරණයක් ගත්තොත් එන්නේ ප්‍රථමක සංඛ්‍යාවල වර්ගමූල. උදාහරණයක් ගත්තොත් මූල 2, මූල 3, මූල 7, මූල 11 ඒ වගේ. ඊට අමතරව අපි තව ඉගෙන ගන්න තියෙනවානේ මෙහෙම එකක් 5. 5 කියන එක අපි ගත්තේ කොහෙන්ද? ජ්‍යාමිතිය අපි වෘත්තයේ වර්ගඵලය හොයද්දී පරිමිතිය පරිධිය හොයද්දී අපි පාවිච්චි කරන 5 එකක් තියෙනවා. අන්න මේක. අපි ආසන්න වශයෙන් මේක ගන්නෙ 7/22යි එහෙම නැත්නම් 3.14 කියලා. ඇත්තටම මේක 7/22 නෙවෙයි යගේ. අපි ගණනය කිරීමේ පහසුවට තමයි මේක 7/22 කියලා. ඇත්තටම මේ 5 වලගේ අපිට භාගයක් විදිහට ලියන්න බෑ. ඊට අමතරව e කියලා ගයක් තියෙනවා. ඊළඟට ලඝු 10 පාදර 2 මේ වගේවත් මේ භාගාකාරයට අපිට ලියන්න බෑ. එතකොට මේ ටික ඔක්කොම සැලකිල්ලට ගත්තට පස්සේ ඔයාලට තේරෙනවා පරිමේය සංඛ්‍යාවලයි අපරිමේය සංඛ්‍යාවලයි සම්පූර්ණ එකතුවක් තමයි එහෙමනම් මොකක් හරි සංඛ්‍යාවක් වෙන්න ඕනේ. අන්න ඒකට අපි කියනවා පාඩමේ මාතෘකාව ගත්තේ මොකද්ද? තාත්වික සංඛ්‍යා කියලා. එහෙමනම් අපි දැන් සංඛ්‍යා පද්ධති ඔක්කොම
වෙන වෙනම ගමු. මෙන්න මෙහෙම කියනවා තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා කියන්නේ අපි සංකේත දක්වනවා මෙහෙම R වල. R කියන එකේ තේරුම රියල් නම්බර්ස් කියන එකෙන් තමයි R. හරි. එතකොට මේ තාත්වික සංඛ්‍යා වල කොටසක් තමයි පරිමේය සංඛ්‍යා එහෙම නැත්නම් අපරිමේය සංඛ්‍යා වෙන්නේ. එතකොට පරිමේය අපරිමේය කියන එකේ දෙක මෙහෙම පරිමේය කියලා ගත්තොත් අපි Q වලින් අපි අපරිමේය දක්වන්නේ Qට අයිති නැහැ කියන අදහසෙන් Q ඩෑෂ් කියලා තමයි සාමාන්‍ය අර්ථ දක්වන්නේ. ඒතර මේ දෙන්නගේ පොදු අවයව තියෙනවද? නැහැ. මොකද මේකේ භාගාකාරයට ලියන්න පුළුවන් ඒවා තියෙන මේක භාගාකාරයට ලියන්න බැරි ඒවා තියෙන. එහෙනම් මේ දෙන්නට පොදු අවයව නැහැ. එහෙනම් මේ දෙන්න වෙන වෙනම ඉන්න ඕනේ. එහෙනම් මෙයා අපි ගන්නවා Q කියලා. Q එහෙම නැත්නම් පරිමේය සංඛ්‍යා. එතන මේ තාත්වික සංඛ්‍යා කුලකේ මේ පරිමේයෙන් එහෙනම් අපරිමේය කොහෙද ඉන්නේ? මෙන්න මේක ඇතුලේ තමයි අපරිමේය සංඛ්‍යා ටික තියෙන්නේ. මොකද පරිමේය සංඛ්‍යාවට අයිති නැහැ. මේ ඩොට් වලින් දක්වලා තියෙන එක තමයි එහෙනම් අපරිමේය සංඛ්‍යා වෙන්නේ. හරි. ඊළඟට අපි කලින් කිව්වා පරිමේය සංඛ්‍යා වල උපකුලකයක් තමයි නිඛිල සංඛ්‍යා වෙන්නේ. නැත්නම් ඉසෙට්. හරිද? නිඛිල සංඛ්‍යා කියන්නේ පරිමේය සංඛ්‍යා. මොකද පරිමේය සංඛ්‍යා කියන්නේ භාගාකාරයට ලියන්න පුළුවන් ඒවා. ඒකෙන් පූර්ණ සංඛ්‍යා ටික විතරක් ගත්තම ඒකයි තියෙන නිඛිල විදිහ. ඒතකොට නිඛිල වල ආරෝප කුලකයක් තමයි එන් වලින් දක්වන ප්‍රකෘති සංඛ්‍යා. හරි. නිඛිල සංඛ්‍යාවලදී අපිට ඍණ සහ ධන ඔක්කොම පූර්ණ සංඛ්‍යා ටිකයිදී ප්‍රකෘති සංඛ්‍යාවලදී අපිට තියෙන්නේ බිඳුවත් ධන පූර්ණ සංඛ්‍යා ටිකත් විතරයි. ඍණ සංඛ්‍යා ටික අපිට මෙතෙන්දී සම්බන්ධ වෙන්නේ නැහැ. එමුණා සම්පූර්ණ සංඛ්‍යා පද්ධතිය ගත්තට පස්සේ අපිට සරලව ගත්තොත් සාරාංශයක් විදිහට මේ විදිහට එන්නේ ලොකුම සංඛ්‍යා කුලකේ තමයි තාත්වික සංඛ්‍යා. ඒතර තාත්වික සංඛ්‍යාවල තියෙනවා ධන පූර්ණ සංඛ්‍යා, ඍණ පූර්ණ සංඛ්‍යා, බිඳුව, භාග සංඛ්‍යා, දශම සංඛ්‍යා, මූල සංඛ්‍යා. ඒ වගේ ඔක්කොම ටික එකතු කරාම තමයි තාත්වික සංඛ්‍යා කුලකේ තියෙන්නේ. ඒකෙන් භාගාකාරයට ලියන්න පුළුවන් සංඛ්‍යා ටික ගන්නවා අපි පරිමේය සංඛ්‍යා විදියට. එහෙම ලියන්න බැරි සංඛ්‍යා ටික ගන්නවා අපරිමේය සංඛ්‍යා විදියට. ඒත් පරිමේය සංඛ්‍යාවල ඍණත්, ධනත්, පූර්ණ සංඛ්‍යා, භාග සංඛ්‍යා, දශම සංඛ්‍යා ඒ ටික ඔක්කොම එකතු තියෙනවා සහ බිඳුවත් ඇතුළේ. එතන මේකෙන් පූර්ණ සංඛ්‍යා ටික විතරක් ගත්තොත් බිඳුව ඇතුළේ පූර්ණ සංඛ්‍යා ටික විතරක් ගත්තොත් ඒක වෙන නම් කරන අපි නිඛිල කියලා. මේ නිඛිල කුලකයේ තියෙන ඍණ ටික අතහැරලා බිඳුවත් පූර්ණ සංඛ්‍යා ටික විතරක් ගත්තොත් ධන පූර්ණ සංඛ්‍යා ටික විතරක් ගත්තොත් අපි ඒකට කියනවා ප්‍රකෘති සංඛ්‍යා කියලා. එතකොට ඕකෙදී ඔයාලට සාමාන්‍ය මොකක් හරි ඉලක්කමක් දැක්කම මේකෙන් මොකටද අයිති වෙන්නේ කියලා දල අදහසක් තියෙන්න ඕන. ඊළඟට අපි බලමු තාත්වික සංඛ්‍යා කුලකය ගැන පොඩි තව ඉස්සරහට ටිකක් ඉගෙනගෙන බලමු. තාත්වික සංඛ්‍යාව අපි දශමයේ නිරූපණය තමයි ඊළඟට කතා කරන්නේ. තාත්වික සංඛ්‍යාවක දශමය නිරූපණය. ඒ කියන්නේ තාත්වික සංඛ්‍යාවක් අපි කොහොමද දශම සංඛ්‍යාවක් විදිහට ලියන්නේ? එතකොට තාත්වික සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? ධන වෙන්න පුළුවන්, ඍණ වෙන්න පුළුවන් ඕනම සංඛ්‍යාවක් අපි තාත්වික සංඛ්‍යාවක් විදිහට තමයි ගත්තේ. ඒතර ඒකෙදි අපි දශම ස්ථාන වලින් ලියන්න පුළුවන් සංඛ්‍යා වලට අපි කියනවානේ දශම සංඛ්‍යා කියලා. ඒතර දශම සංඛ්‍යා අපි කොටස් දෙකකට බෙදා ගන්නවා මෙන්න මෙහෙම. එකක් තමයි
පරිමිත දශම. එහෙම නැත්නම් අන්ත දශම. ඒ කියන්නේ ඒකේ තේරුම මේ දශම සංඛ්‍යා මොකක් හරි දශම සංඛ්‍යාවක ලිව්වට පස්සේ දශම සංඛ්‍යාවේ දශම ස්ථාන කොතනකින් හරි නවතිනවා නම් ඒකට ගණන් කරන්න පුළුවන් නම් උදාහරණයක් ගමු මෙහෙම දෙකෙන් එක ගන්න මේක ලියුවොත් දශම 5යි මෙතකින් හැරෙන්නේ නැහැනේ එහෙනම් මේක පරිමිත දශමයක් කියලා ගන්න හරිද ඊළඟට පහෙන් එක ගමු එකට නෑ 10ට 2 දශම 2 ඊළඟට මම ගන්නම් මෙහෙම 8න් 5 5ට නෑ 50ට 6යි 48ට 20ට 2යි 40ට 5යි ඒතර මේවා බලමු පේනවා දශම ස්ථාන ගන්න කොතනින් හරි ඉවර වෙලා තියෙන මෙතනින් හෙට ලියන්න දෙයක් නෑ අපිට එහෙනම් මේවට අපි කියනවා පරිමිත දශම එහෙම නැත්නම් අන්ත දශම කියලා දශම ස්ථාන ගණන සීමිත ප්‍රමාණයක් තියෙන. කියන්නේ නිශ්චිත ප්‍රමාණයකින් පස්සේ දශම ස්ථාන නවතිනවා. එහෙමනම් අපි ඒවට කියනවා පරිමිත දශම කියලා. ඊළඟට එහෙනම් අනිත්‍ය දේවල් තියෙන්න බෑ. එහෙනම් දශම ස්ථානේ ඉවරයක් නැතිව ඒවට අපි කියනවා අපරිමිත දශම කියලා. අපරිමිත දශම කියන්නේ මේ දශම ස්ථානෙ බෙදාගෙන ලියාගෙන යද්දි මේක නවතින්නේ නැහැ. දිගට සෑහෙන දුරකට ලියවෙනවා. ඒතර මේක 10ක් ගිහිල්ලා නැවතුණත් ඒක පරිමිත දශමයක්. අපිට කියන්න බෑ මේක ඒ දශම ස්ථාන 1ක්ද 2ක්ද 3ක්ද 4ක්ද 5ක්ද කියලා. කීයක් හරි මෙතනින් ගිහිල්ලා ඉවරලා දශම ස්ථාන කොතරකින් හරි නවතිනවා නම් ඒක පරිමිත දශමයක්. මේ කෙලවරක් නැතුව එක දිගටම ලියවෙනවා නම් අපි ඒකට කියනවා අනන්ත දශම කියලා. උදාහරණයක් ගමු මෙහෙම. 3 කියලා ගමු මේක ගත්තොත් 0.3 මම කොච්චර බෙදුවත් මේක මෙහෙම ලියලියා යන්න පුළුවන් ඉස්සරහට. මෙන්න මේක මේ කෙලවරක් නෑ මේක තව තියෙනවා. ඉස්සරහට ඔහොම යනවා. ඒ වගේ වලට කියනවා අපි අපරිමිත දශම එහෙම නැත්නම් අනන්ත දශම කියලා. ඊළඟට මේ අනන්ත දශම වල අපරිමිත දශම වල ආපහු කොටස් දෙකකට කැඩෙනවා මේකේ. මොකක්ද? එකක් තමයි මම අපරිමිත දශම කියලා ගන්නම් මෙතන මාතෘකාව අපරිමිත දශම. ඒකේ පළවෙනි එක අපි ගන්නවා සමාවර්ත දශම. සමාවර්ත දශම කියන්නේ මොකද්ද? අපි භාගය ලියාගෙන යද්දි එකම ටික තමයි ආපහු ලියන්නේ. ඒ කියන්නේ මේක දශම ස්ථාන ලියන එකේ කෙලවරක් නෑ දිගටම ලියවෙනවා. හැබැයි අපිට ලියවෙන්නේ එකම එක. දැන් කලින් ගත්ත උදාහරණ ගන්නමු 3න් එක. මේක 0.3. ඔහොම ගිහලා කොච්චර ලිව්වත් මේ 3 ඉලක්කම එක දිගටම ලියවෙන්නේ. 3 ඉලක්කම ආපහු ලියදෙනවා. එහෙමනම් මේක ගන්න පුළුවන් සමාවර්ත දශමයක් විදිහට. ඒතර මේක අපි දිගටම ලියන එක අපිට කෙලවර කරන්න බෑනේ මේක. හැබැයි අපි දන්නවා හැමතිස්සෙම ඊළඟට ලියන ඉලක්කම මොකද්ද කියලා. එහෙමනම් මම මේක සරලව තව ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මුලින්ම ඩොට් එකක් දාන්න. ඒ කියන්නේ ආපහු යෙදෙන ඉලක්කම උඩින් අපි ඩොට් එකක් දාගන්න. මේකේ තේරුම ඩොට් එකක් දාලා තියෙනවා නම් මේක අපි බැලුමට තේරුම් ගන්න ඕනේ මේක අපරිමිත දශමයක්. අපරිමිත දශමයක්. හැබැයි මොකද්ද විශේෂත්වය මේකේ 3 ඉලක්කම ආපහු අනන්ත ප්‍රමාණයක් ඉස්සරහට යෙදෙනවා. එහෙනම් මේක සමාවර්ත දශමයක් වෙනවා. ඊළඟට මෙහෙම එකක් ගමු. 0.8 ඔහොම ඉස්සරහට ලියනවා කියලා. උදාහරණයක් ගන්න. ඒතර මේකෙදි එකම දශම ස්ථානේ නෙමෙයි එක දිගටම ලියවෙන්නේ. දශම සංඛ්‍යාව නේ. මොකද දශම 8 කියන එක ඇවිල්ලා එතනින් ඉස්සරහට තමයි දිගටම 3 ඉලක්කම ලියවෙන්නේ. ඒතකොට අපිට මේක ලියන්න පුළුවන් මෙහෙම. 8
තුනේ ඉලක්කම නේ ආපහු යෙදෙන්නේ. එහෙනම් තුනේ ඉලක්කම උඩින්ම ඩොට් එකක් තියාගන්න. තව උදාහරණයක් ගමු 0.6යි 3යි 6යි 3යි 6යි 3යි 6යි 3. ඔව් ඉස්සරහට එදෙනවා කියලා. එතකොට පේනවා ඇති මේකේ එක ඉලක්කමක් නෙවෙයි කීප වතාවක් යෙදෙන්නේ. ඉලක්කම් දෙක යුගල විදිහට තමයි යෙදෙන්නේ. 63 මෙතන 63 63 63 6 3 6 3 6 3 තමයි දෙකටම යෙදෙන්නේ. එතකොට අපි මේක දක්වන්නේ මේ දෙන්න තමයි ආපහු යෙදෙන්නේ. එහෙමනම් මේ දෙන්නම යෙදෙනවා කියන්නේ මෙන්න එහෙම වාක්‍යයක් දාන්න. මේක තේරුණා? 3 ඊට පස්සේ ආයෙ මේ ඉලක්කම මෙතෙන්ට එනවා. 6යි 3. ආපහු පාරක් 6යි. ආපහු පාරක් 6යි. මේ ඉස්සරහට යෙදෙනවා කියන එක තමයි ඩොට් දෙකක් තියෙන එකේ තේරුම වෙන්නේ. තව එකක් ගන්නම් මම මෙහෙම 0.3යි 8යි 4යි 6යි 1යි 5යි 3යි 8යි 4යි 6යි 1යි 5. මේකෙදි පේනවා ඇති වැලු ගන්නට එකපාරක එන්නේ මේක සමාවර්ත දශමයක් කියනවා. 3 ඊට පස්සේ 8 ඊට පස්සේ 4 6 1 5 මෙතනින් වෙන් වුණොත් ආපහු 3 ආපහු 8 ආපහු 4 ආපහු 6 ආපහු 1 ආපහු 5 ආපහු 3 8 7 6 1 5 ආපහු 3 8 4 6 1 5 විදිහට තමයි ලියවිලිය යන්නේ. ඒතර මේක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට 3 8 4 6 1 5. මෙන්න ඩොට් දෙකක් තිබ්බට පස්සේ තේරුම් මේ ඩොට් දෙක මැද තියෙන සංඛ්‍යා ටික ඔක්කොම ආපහු පාරක් එදෙන. එහෙනම් සමහර දශමික තියෙන විශේෂත්වය මොකද්ද? තනි ඉලක්කමක් හෝ ඉලක්කම් කීපයක් රටාවකට ඒකාකාරව ආපහු යෙදෙනවා නම් ඒක අපි සමාර්ථ දශමයක් කියලා කියනකොට තනි ඉලක්කමක් ආපහු යෙදෙන වෙන්න පුළුවන්. ඉලක්කම් දෙකක් ආපහු යෙදෙන වෙන්න පුළුවන්. නැත්නම් ඉලක්කම් කීපයක් එක දිගට යෙදෙන වෙන්න පුළුවන්. එතකොට අපි යෙදෙන ඉලක්කම් ප්‍රමාණය තේරුම් ගන්න ලේසි නේද? මෙහෙම ඉලක්කම වලින් ඩොට් එකක් දාන්න. එතකොට සමාර්ථ දශමයක් අපි කෙටියට ලියද්දී අපි ආපහු යෙදෙන සංඛ්‍යා ඉලක්කම එකපාරයි අපි ලියන්නේ. දැන් මේක නම් තුනේ ඉලක්කම ආපහු යෙදෙන්නේ. එහෙනම් තුනේ ඉලක්කම එකපාරක් ලියුවා නම් ඇතියි. ආපහු යෙදෙනවා කියලා කියන්නේ අපි උඩින් ඩොට් එකක් දානවා. මේකෙදි 8යි 3 කියලා ලියලා තුනේ ඉලක්කම ආපහු යෙදෙන නිසා තුනේ ඉලක්කම උඩින් ඩොට් එකක් දානවා. මේකෙදි 6යි 3 තමයි දිගටම යෙදෙන්නේ. ඒ නිසා එකපාරක් 6යි 3 ලියලා ඩොට් දෙක තිබ්බනම් ප්‍රමාණවත් වෙනවා. ඊට මේකෙදි 3යි 8යි 4යි 6යි 1යි 5 කියන ඉලක්කම් 6ම ආපහු යෙදෙන නිසා ඒ ඉලක්කම් 6 එකපාරක් ලියලා ඉලක්කම් 6 කෙලවර ඉලක්කම් දෙකට උඩින් අපි ඩොට් දෙකක් තියෙනවා. මොනවාද ඊළඟට බලමු මේකේ දෙවෙනි එක පරිමිත දශමවල සමාවර්ත දශම වලින් පස්සේ සමාවර්ත නොවන අපරිමිත දශම සමාවර්ත නොවන අපරිමිත දශම කියන්නේ මොනවද? සමාවර්ත නොවන අපරිමිත සංඛ්‍යා දශම වලට අපි උදාහරණ විදිහට ගන්න ප්‍රථමක සංඛ්‍යාවල වර්ගමූල. ප්‍රධාන වශයෙන් ප්‍රථමක සංඛ්‍යාවල වර්ගමූල තමයි මූලික අපි උදාහරණ විදිහට ගන්න. උදාහරණයක් ගමු මූල 2යි කියලා. 2 කියන්නේ ප්‍රථමකනේ. මේක සාන අපිට ඉන්නේ 1.4යි 1යි 4යි 2යි 1යි 3යි 5යි 6යි 2යි මොනවාම ඉස්සරහට එනවා. ඒතර මේක පේනද කිසිම රටාවක් පේන්නේ නැහැ මේ ඉලක්කම. 4 1 4 2 1 3 5 6 2 එකිනෙකට වෙනස් ඉලක්කම් ආපහු බලන්න මේකක් තමයි මෙතන දිගටම එන්නේ. ඒතර මේවා අපිට කියන්න ඊළඟට ඉලක්කම් 20කට පස්සේ ඉලක්කම මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඉලක්කම් 30කට 40කට පස්සේ ඊළඟට එන එක මොකද්ද කියලා දන්නේ නැහැ. සමාර්ථ දශම වල නම් එහෙම එකක් නෑ. අපි දන්නවා ඊළඟට එන ඉලක්කම් මොකද්ද කියලා. මේ ඉලක්කම් වල තියෙන විශේෂත්ව සංඛ්‍යාවල තියෙන විශේෂත්වය ඊළඟට එන ඉලක්කම් සම්බන්ධව අපිට දැනීමක් ගන්න බෑ මේක සුළු කරන්න. මේ වගේ හරි උදාහරණ වලට අපි ගන්න ප්‍රථමක සංඛ්‍යාවල වර්ගමූල. එහෙම නැත්නම් අපිට තව ගන්න පුළුවන් අපරිමිත දශම වලට උදාහරණ ගන්න පුළුවන්. අපි අපරිමේය සංඛ්‍යා ගත්තේ. අන්නේ අපරිමේය සංඛ්‍යා කුලකය අපිට ගන්න පුළුවන් අපරිමිත දශම වලට. දැන් ප්‍රථමක සංඛ්‍යාවල වර්ගමූල
ඊට පස්සේ ෆයි සංඛ්‍යාව e කියන සංඛ්‍යාව ලඝු 10 පාදයට 2 වගේ උදාහරණ. ඒ වගේ අපරිමේය සංඛ්‍යා කුලකේ අපිට අපරිමිත දශම වල සමාවර්තන ඕනෙකට ගන්නත් පුළුවන්. හරි. එතකොට දශම සංඛ්‍යා කියන එක ගත්තොත් දශම සංඛ්‍යා ගත්තොත් මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කැඩෙනවා. එකක් පරිමිත දශම අනිත් එක අපරිමිත දශම. අපරිමිත දශම අපි දැන් කතා කරේ දෙකකට කඩලා එකක් සමාවර්ත දශම අනිත් එක සමාවර්ත නොවන දශම. සමාවර්ත නොවන දශම. ඒක අදහසක් තියෙන වලට කොහොමද දශම සංඛ්‍යා අපිට සුළු කරගන්න පුළුවන් මේ ක්‍රම වලට කියලා. ඒත් මූලික වැත්තට මේකදී ඔයාලගේ බලාපොරොත්තු වෙන්නේ මේ සංඛ්‍යා සුළු කිරීමකට වැඩිය අදහසක් ගන්න සංඛ්‍යා පද්ධතිය ඇතුලේ මේ සංඛ්‍යා වර්ග තමයි තියෙන්නේ කියලා. ඊළඟට අපි දැනගන්න ඕනේ මෙන්න මේකේ පරිමිත දශම වල ගැටලුවක් නැහැනේ. ඒ කොහොමද වල දන්නවා ඒ පරිමිත දශමයක් සුළු කිරීම කරගන්න. මෙන්න අපරිමිත දශම ගැන තමයි ඊළඟ කතා කරන්නේ. මේ පරිමිත දශම ගැන පොඩි උදාහරණයක් එකක් කරලා අපරිමිත වලට යනවා. පරිමිත දශම වලට මම ගත්ත උදාහරණයක් විදිහට දශම 2.5 කියලා. දශම 2.5 කියන කොහොමද භාග වලට හරවන්නේ? කොහොමද හරවන්නේ? මේක දශම ස්ථානයේ මේක දෙකක් ගියා නම් මේක පූර්ණ සංඛ්‍යාවක් වෙනවනේ. නේද? මට මේක ලියන්න පුළුවන් මේක 100ෙන් වැඩි කරලා නේ. 25 බෙදීම 100 කියන එකනේ. දශම 2.5 කියන්නේ. මොන භාග විදිහට ලියුවොත් අපිට මේ විදිහට එක බෙදීම 4යි. ඒක මතක ඇති මම කියලා හිතනවා දශම සංඛ්‍යාවක් කොහොමද භාග සංඛ්‍යාවක් කරන්න කියලා. මෙතන දශම ස්ථානේ මෙතෙන්ට එන්නේ කීයකින් ගුණ වෙනවද කියලා බලනවා 100කින් එහෙමනම් 25 බෙදීම 100 කියන එක තමයි භාග සංඛ්‍යාව වෙන්නේ. හරි දැන් පරිමිත දශම කියන්නේ අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ අපරිමිත දශම. අපරිමිත දශම වල මම ඉස්සෙල්ලාම ගන්නවා සමාවර්ත දශම. උදාහරණය පළවෙනි එක 0.3. දැන් මේක කියව ගන්න පුළුවන්කම තියෙනවනේ ඔයාලට. 0.3 කියන එකේ තේරුම 0.3යි. දැන් සමාවර්ත ඩොට් එක තියෙන්නේ මෙතන. එහෙනම් 3 ඉලක්කම තමයි දිගටම යෙදෙන්නේ. එතකොට මේ ගාන භාග වලට හරවද්දී අපි මේකෙදි මෙහෙම ක්‍රමයක් පාවිච්චි කරනවා. x කියලා එකක් ගන්නවා මේ සංඛ්‍යාවට සමාන කරලා. හරිද? ඒ කියන්නේ මේකේ තේරුම මෙහෙමනේ 0.3 ඔහොම ඉස්සරහට තියනවා කියන එකනේ. ඊළඟට මම මේකම 10න් වැඩි කරලා ගන්නවා. 10යි x සමාන වෙනවා. මේක 10න් වැඩි කරලා පස්සේ දශම තියද එකක් එහෙට යනවා. 3.3 ඔහොම ඉස්සරහට යනවා. හරි. මේක පළවෙනි සමීකරණය නම් මේක දෙවෙනි සමීකරණය නම් ඊට පස්සේ මට ලියන්න පුළුවන් දෙවෙනි සමීකරණයේ පළවෙනි සමීකරණය අඩු කරලා. ඒතර 10x ගෙන් x අඩු වෙන්න ඕන. 10x ගෙන් අඩු වෙන x මෙතන අඩු වෙන 3.3 අදින් අඩු වෙනවා 0.3 මම ඉස්සරහට ගෙන බලන්න. එතකොට පේන ඇති මේකේ දශම ස්ථාන. දශම තින් එහා පැත්තේ පද ඉලක්කන් ටික ඔක්කොම මේක සමානයි. එහෙනම් මේ පැත්තේ මේක අඩු කරලා ඒ දශම තින් දකුණු පැත්ත ඔක්කොම බිඳුව වෙන්න ඕනේ. පූර්ණ සංඛ්‍යාව අඩු වෙනවා 3.3. මෙතන එනවා 9x කියලා. x සමානයි 9න් 3යි එහෙම නැත්නම් 3න් 1. තේරුණාද ගත්ත එක විදිය සමාර්ථ දශමයක භාග කරද්දී කොහොමද කරන්නේ? අපි සමාර්ථ දශම දීලා තියෙන සංඛ්‍යාව අපි x කියලා ගන්නවා. ඒතර x සමාන 0.3 ඉස්සරහට යනවා. ඊළඟට මේ සංඛ්‍යාව 10න් වැඩි කරගන්න. මේ 10න් වැඩි කරගන්න හේතුව මෙතන පළවෙනි ඉලක්කමම දිගටම යෙදෙන නිසා.
එහෙම නෙවෙයි නම් මෙතන වැඩි කරන් ගන්න 100 වෙන්න පුළුවන් 10 වෙන්න පුළුවන්. මම එහෙම උදාහරණයක් ඊළඟට කරන්නම්. එතකොට මේක 10න් ගුණ කරාට පස්සේ 10x සමාන 3.33333. මේ ඉස්සරහට එනවා. ඊට තමයි පළවෙනි දෙවෙනි සමීකරණය අඩු කරනවා. 10x ගෙන් x අඩු කරාම 9x මේක 3.33333 අඩු කරනවා 0.3333. එතකොට පේනවා ඉතින් දශම තිතෙන් දකුණු අත පැත්තේ ඔක්කොම ටික සමානයි. මේ පැත්තේ සමානයි මේ පැත්තේ සමානයි. එහෙනම් 3න් බිඳුවක් අඩු වුණාම 3යි. මේ පැත්තේ ඔක්කොම බිඳුව වෙනවනේ. ඒ නිසා මේ පැත්ත ලියන එක තේරුමක් නැහැ. එතකොට x වල ගේනවා 3 බෙදීමේ අගයක්. එහෙම නැත්නම් 9න් 3 සුළු වුණාට පස්සේ 3න් එකක් කියලා. හරි මම මේ තව ගණක් හදන්නම් මෙහෙම. දෙවෙනි ගාන ගමු අපි. බිඳුවයි දශම 2.4 පහ. ඩොට් එක තියලා තියෙන්නේ. හරි. එතකොට තේරුම් ගන්න මේ ගාන මේ 2.4 පහ කියන එක තමයි ආපහු යෙදෙන්නේ. දැන් මම ඉස්සෙල්ලාම කලින් විතරම x කියලා ගන්න මේ දීලා තියෙන පදේ. 2.4 පහ. මේක සරලව ලියුවොත් -2.4 5යි ආපහු 2.4 5යි ආපහු 2.4 5යි වමනේ. ඊය වෙන්නේ. ඊළඟට බලුවම් පේනවා ඉතින් මේකේ මේ ඉලක්කම් 3නේ ආපහු යෙදිලා තියෙන්නේ. එහෙමනම් මම දැන් මේ ඉලක්කම් 3 පූර්ණ සංඛ්‍යාවක් කරගන්න ඕනේ. කලින් නම් අපි කරේ 0.333 කියලා තිබුණ එකෙන් 3 ඉලක්කමක් පූර්ණ සංඛ්‍යාව පැත්තට ගත්තා. දැන් මේකෙදි මම ආපහු යෙදෙන ඉලක්කම පූර්ණ සංඛ්‍යාව පැත්තට ගන්න ඕනේ. එහෙනම් මේකේ 2.4 කියන එක පූර්ණ සංඛ්‍යාවක් කරගන්න මම කියන වැඩි කරන්න ඕනේ. දශම දිහට ගෙනියන්න ඕනේ 1 2 3. එතෙන්ට ගෙනියන්න ඕනේ. එහෙනම් වැඩි කරන්න ඕනේ 10. 10x සමානයි 245 දශම 2.4 5යි 2.4 5යි ඔහොම ඉස්සරහට යනවා. හරි තේරුණාද ගත්ත එක? මේකේ අපි මේ ආපහු යෙදෙන සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාව කරගන්න ඕනේ. ඉස්සෙල්ලා මෙහෙම මම දශම දිට ගෙනියන්න ඕනේ 3ක් ඉස්සරහට. 1 2 3 3ක් ඉස්සරහට ගෙනියනවා කියන්නේ ඒකේ තේරුම මේක 10න් වැඩි වෙන්න ඕනේ. දැන් දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණය අඩු කරොත් 10x ගෙන් අඩු කරනවා x 245.245 අඩු කරනවා 0.245. දශම ස්ථාන තිතෙන් එහා පැත්තේ ටික ඔක්කොම සමාන නිසා මට එන්නේ 245 විතරයි මෙතන. මෙතෙන් දෙනවා 999x. හරි. එහෙනම් x වල ගේන්නේ 245 බෙදීම 999. දැන් මේකම සමාන වෙනවා 0.245. දැන් මෙහෙම දීපු සංඛ්‍යාව භාග විදිහට ලියුවොත් මෙන්න මේ විදිහේ ලක්කම ඔකේ. හරි. එහෙනම් වෙන පොඩි දෙයක් විශේෂ ගණනක් හදලා බලන්න නම් තුන්වෙනි කොටස මම ගමු 1.322 5යි 6යි මෙන්න මෙහෙම දීලා තියෙනවා. එහෙමනම් මොකක්ද මම කරන්නේ? මේකේ තේරුම මොකද්ද? 5යි 6 තමයි ඉස්සරහට ආපහු එළිය වෙන්නේ. එහෙනම් මම කලින් විදිහම ගන්න x සමාන 1.322 5යි 6යි ආපහු 5යි 6යි ආපහු 5යි 6යි. ඔහොම ලියවෙන්නේ. එතන මම ඉස්සෙල්ලාම කරන්නේ මේකේ කලින් නම් ගැටලුවක් උන්නේ මොකද දශම තිතෙන් මේ පැත්ත පටන් ගත්ත ගමන් සමාවර්ත ටික ආවා. දැන් මේකේ දශම තිතත් එක්කම සමාවර්ත වෙවිලා නැහැ. මොකද මේ දෙක සමාවර්ත නෙවෙයිනේ. 5යි 6යි දෙක තමයි සමාවර්ත වෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම දශම තිත මෙතෙන්ට ගෙනිය ගන්න ඕනේ. දශම තිත මෙතෙන්ට ගෙනියනවා කියන්නේ දෙකක් යන්න ඕනේ. එහෙනම් මේකම වැඩි කරගන්න 100. 100යි x සමානයි 132.5යි 6යි 6යි. මෙහෙම. හරි. දැන් මේක සලකලා තමයි ගණන හදන්නේ. දැන් ඊළඟ පියවර මොකද්ද? මේ සමාවර්ත කොටස
පූර්ණ සංඛ්‍යාව පැත්තට ගන්න ඕනේ. එහෙනම් දැන් මේකෙන් ඉඳන් මෙන්න මෙතෙන්ට කියන හරියට. මොකද මේකේ සමාවර්ත කොටස වෙන්නේ 5යි 6. එහෙනම් 5යි 6 පූර්ණ සංඛ්‍යාව කරගත්තා නම් එහෙනම් මේ කාපහකටි කරන්න ඕනේ 100. සමානයි 132 13256යි. මෙන්න මෙහෙම. ඊළඟට අපි කරන්නේ දැන් මේක නෙවෙයි අඩු කරන්නේ මේකෙන් මේක අඩු කරන්නේ. මොකද මේකේ දශම තිතේ මේ පැත්තේ සමාවර්ත කොටස එන විදිහට අපි හදා ගන්න ඕනේ අවස්ථා දෙකකින්. මේකේ සමාවර්ත කොටස විතරක් නෙවෙයි මෙතන තියෙන්නේ. සමාවර්ත නොවන කැලලකුත් තියෙනවා. ඒ නිසා සමාවර්ත කොටස විතරක් දශම තිතෙන් දකුණු අත් පැත්තේ තියෙන විදිහට අපි සම්බන්ධතාවය ගොඩනගාගෙන ඉන්නවා. එහෙනම් තුනෙන් අඩු කරොත් 2 x ඍණ 100x 13256.56 අඩු කරනවා 132.56යි ඉස්සරහට යන පද. මේක අඩු කරොත් x 100ක් අඩු කරොත් 9900 නේ. මේක සුළු කරොත් දශම තිතේ මේ පැත්ත දකුණු පැත්ත දෙන්නකම සමානයි. එහෙනම් ඉතිරියනේ මේක පූර්ණ සංඛ්‍යා දෙක විතරයි. 6න් 2ක් අඩු වුණොත් 4යි, 5න් 3ක් අඩු වුණොත් 2යි, 2කින් එකක් අඩු වුණොත් 1යි. 13124. එහෙනම් x ළඟ ඉන්නේ 13124 බෙදීම 9900. මේක තව චුට්ටක් සුළු වෙනවා. 3281 බෙදීම 2475. මේක දෙකෙන් සුළු වෙලා තියෙන්නේ. දෙකෙන් කැපුණාට පස්සේ උඩයටයි මේ විදිහට එන්නේ. නම් මේකම තමයි මේ අපිට දීලා තිබුණේ කලින්. ඒකයි තමයි 3යි 2යි 5යි 6යි. මෙන්න සංඛ්‍යා. හරි. එතකොට ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඕනිම සමාවර්ත දශමයක් දුන්නාට පස්සේ ඒක භාග සංඛ්‍යාවක් විදිහට පරිවර්තනය කරගන්න. හැබැයි අපිට අනන්ත දශම වල සමාවර්ත නොවන දශම මොන වෙලාවකවත් භාගයක් විදිහට ලියා දක්වන්න බෑ. මොකද ඒක අපරිමේය සංඛ්‍යාවක් නේ. අපරිමේය සංඛ්‍යාවක් නිසා ඒක අපිට ලියන්න ක්‍රමයක් නෑ භාග සංඛ්‍යාවක් විදිහට. භාග සංඛ්‍යාවක් විදිහට අපිට ලියන්න පුළුවන් සමාවර්ත දශම සහ පරිමිත දශම එහෙම නැත්නම් අන්ත දශම ඒ දෙක විතරයි. ඒතර මූල දෙක කියන එක අපිට ලියන්න කිව්වට භාග සංඛ්‍යාවක් විදිහට ලියන්න ක්‍රමයක් නෑ. අපිට තමයි මූලිකව තියෙන සංඛ්‍යා පද්ධතියට අදාළව ඊළඟ වීඩියෝ එකෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ කරණි සම්බන්ධව කරණි සුළු කරන්නේ කොහොමද කියලා. හරි. ඊළඟට ඔයාලට මේ සම්බන්ධව ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මොන හරි දැනගන්න දේවල් තියෙනවා සහ මේ වීඩියෝ එකේ අවසානයේට මම ඇටච් කරලා තියෙන අභ්‍යාසයක්. ඒ අභ්‍යාසය කරලා තව ටිකක් මේක ප්‍රැක්ටිස් කරගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඊළඟ වීඩියෝ එක අපි කරන්නේ කරණි සුළු කිරීමත් එක්ක.